හරි හොඳයි ළමයි අපි accounting කොටස කරමු අපි ගිය සතියේ කතා කරගෙන හිටියේ ගනුදෙනු වල බලපෑම අපි ගනුදෙනු විශාල ප්‍රමාණයක් මම හිතන්නේ 30කට කිට්ටු වෙන්න සාකච්ඡා කරා ඒකේ අපි එකක් කතා කරගෙන ඉඳි තමයි අපිට වෙලාව නැතුව ගියා අපි නැවැත්තුවේ මම හිතන්නේ මම අන්තිමට කතා කරේ අයිතිකරුසිය පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙව්වා. ඒක තමයි මම සාකච්ඡා කරගෙන ඉඳි අපිට ඒක කතා කරලා ඉවර කරගන්න බැරුව ගියා. වෙලාව ඉවර වෙච්ච නිසා. එතකොට වත්කම් වලටයි වගකීම් වලටයි හිමිකම් වලටයි ගනුදෙනු නිසා ඇතිවන බලපෑම තමයි අපි සාකච්ඡා කර ඉන්නේ මේ වෙනකොට. එතකොට මේ හිමිකම් ගැන මතක් කරද්දී ටග්ගාලා මතක් වෙන්න ඕනේ හිමිකම වැඩි වෙන සහ හිමිකම අඩු වෙන. දැන් හැමදාම මේවා මතක් කරනවා. හරි? ප්‍රාග්ධනය නිසා වැඩි වෙනවා, ගැණිලි නිසා අඩු වෙනවා. ආදායම් නිසා වැඩි වෙනවා, වියදම් නිසා අඩු වෙනවා, ලාභ නිසා වැඩි වෙනවා, අලාභ නිසා අඩු වෙනවා. ඔය ටික හොඳටම මතක තියෙන්න ඕනේ හැමතිස්සෙම. right. එතකොට මම සාකච්ඡා කරේ අයිතිකරු සිය පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙවලා. එතන මේක විශේෂ ගනුදෙනුවක් මේවා මතක තියෙන්න ඕනේ. මේ බැංකුව මේ අපි ව්‍යාපාරය මම කියන්නේ මම කියලා හිතන්න කියලා. මේ ව්‍යාපාරය එතකොට අයිතිකරු එයාගේ සාක්කුවෙන් සල්ලි අරගෙන බැංකු ණය ගෙවනවා. ඕකනේ සිද්ධිය. අයිතිකරු සිය පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙවුවා. අපේ රාජ්‍යයෙන් අරගෙන නෙමෙයි බැංකු ණය ගෙවලා තියෙන්නේ. එයාගේ සාක්කුවෙන් සල්ලි අරගෙන අයිතිකරු සිය පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙවුවා. මට මතක විදියට මම දීලා ඇත්තේ 60000 වෙන්න ඇති. ගනුදෙනුව දෙන්නේ නැත්තේ. එතකොට මම පැහැදිලි කරා බැංකු ණය අයිතිකාරයා එයාගේ සල්ලි වලින් ගෙවලානේ ගිහිල්ලා. එතකොට කවුද බැංකු ණය ගත්තේ කියන එක. එතකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ගෙවන කෙනා තමයි අරන් ඇත්තේ කියලා. එතකොට අයිතිකාරයානේ ගෙවන්නේ. එතකොට අයිතිකාරයාද බැංකු ණය අරන් තියෙන්නේ කියන ප්‍රශ්නේ එනවා. මේක එක කියලා නෑ එහෙම. කවුද ගත්තේ කියලා කියලා නෑ. අයිතිකාරයා එයාගේ සල්ලි වලින් බැංකුවේ ණය ගෙවනවා කියලා විතරයි කියලා තියෙන්නේ. කවුරු ගත්ත එකක්ද කියලා කියලා නෑ. හැබැයි ඒක අපිට තේරෙන්න ඕනේ කවුද ණය ගත්තේ කියන එක 60000. ඇත්තම ළමයි මේ ණය අරගෙන තියෙන බැංකුවෙන් 60000 ව්‍යාපාරය. එතකොට 60000ක් ව්‍යාපාරය බැංකුවෙන් සල්ලි අරන් තියෙනවනේ ණයට. 60000ක් ලාච්චුවට ඇවිල්ලා තියෙනවා. මම එහෙම කියන්නේ දැන් කවුරු හරි අහන්න පුළුවන් සර් කොහොමද කියන්නේ මේක ව්‍යාපාරය ගත්ත එකක් කියලා. කවුරු හරි අහන්න පුළුවන්. එතන මට දෙන්න තියෙන උත්තරේ තමයි අයිතිකාරයා අරගත්තා නම් අපි හිතුවොත් අයිතිකාරයා ගත්තා කියලා නේ ඒක ව්‍යාපාරයට වැඩක් නැහැ. එයා ගත්තා නම් එයාගේවයි ඉතින්. එයා අරගෙන එයාගේවම ඒක ව්‍යාපාරයට අදාළ ගනුදෙනුවක් නෙමෙයි මේක එයාගේ පෞද්ගලික වැඩක්. දැන් මේ අපි කතා කරන්නේ ව්‍යාපාරයක සිද්ධ වෙච්ච ගනුදෙනුනේ. මේ දීලා තියෙන අපිට ව්‍යාපාරයක සිදු වෙච්ච ගනුදෙනු වල බලපෑම ලියන්න. එතකොට ව්‍යාපාරයක සිද්ධ වෙච්ච ගනුදෙනුවක් නම් මේක අපිට එතකොට හිතන්න වෙනවා අයිතිකාරය නෙමෙයි ණය අරන් තියෙන්නේ ව්‍යාපාරය. නැත්නම් අපිට දෙන්න බෑනේ මේ ගනුදෙනුව. අයිතිකාරයා ගත්තා නම් අපි දන්නෙත් නැහැ අපිට වැඩකුත් නැහැ නේද? එයා අරගෙන එයාගේවයි. නමුත් මෙතන අපිට දීලා තියෙන ගනුදෙනුවක් නිසා ව්‍යාපාරයට අදාළ ගනුදෙනුවක් නිසා අපිට හිතන්න වෙනවා මේ අපි ගත්ත ණය තමයි අයිතිකාරයා ගිහිල්ලා ගෙවන්නේ. හරි? එතකොට මම කියන්නේ දැන් බැංකු ණය ගෙවලානේ දැන් අපි බැංකු ණය ගෙවුවා. අයිතිකාරයා ණය ගෙවුවා. මොකද වෙන්නේ බැංකු ණය අඩු වෙනවා. එතකොට අපිට මේ උත්තරේ ඊසි ලියන්න පුළුවන්. කවුරු ණය ගෙවුවත් ණය අඩු වෙනවනේ. එතකොට අපිට බලපෑම ලියන්න පුළුවන් එකක් බැංකු ණය නැමැති වගකීම අඩු වීම 60000යි. මම හිතන්නේ මම උතන්ට වෙනකන් ගිය සතියේ පැහැදිලි කරා. පැහැදිලි කරන දවසේ. ඔකත් ලිව්වා අපි. බැංකු ණය නැමැති වගකීම අඩු වීම ඕක ලියා ගන්න කාටවත් බැරි වෙන්න බෑ. ණය ගෙවලානේ අයිතිකාරයා. කවුරු ගෙවුවත් ණය අඩු වෙනවා. බැංකු ණය නැමැති වගකීම අඩු වීම. හරිද? එතකොට කවුද ගෙව්වේ? අයිතිකාරයයි ගෙව්වේ. දැන් අපි හිතුවොත් මෙහෙම
ව්‍යාපාරය ගෙවුවේ කියලා අපි පොඩක් අමතක කරමු. අයිතිකාරය ගෙවුවේ කියන එක. ව්‍යාපාරය ගෙවුවා නම් මොකද වෙන්නේ? එතකොට මේ ගත්ත 60000 දෙන්න වෙනවා. ඒතර ව්‍යාපාරය ගෙවුවා නම් ව්‍යාපාරයේ මුදල් 60000 මුදල් කියන වත්කම 60000ක් අඩු වෙන විත්තිය ඔයගලන්ට තේරෙන්න ඕන. නමුත් දැන් එහෙම වෙන්න බෑ. අපි ගෙවුවේ නේ අපේ මුදල් අඩු වෙන්න බෑ. අයිතිකාරයා එයාගේ පෞද්ගලික මුදලින් සාක්කුවෙන් අරන් දුන්නේ. ඒතර අයිතිකාරයාගේ සාක්කුවෙන් අරන් දෙනකොට ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි අඩු වෙන්න බෑනේ. සමහර ළමයි ලියන මුදල් නැමැති වත්කම අඩු වුණා කියලා. ඒක යකාගේ කෙලියක්. ඒතර අයිතිකාරයා එයාගේ සාක්කුවෙන් අරගෙන 60000 දුන්නම නේද? මුදල් අඩු වුණා කියලා ලියන්න බෑනේ. මුදල් අඩු වෙන්න නම් අපේ ලාච්චුවෙන් මුදල් අරගෙන දෙන්න ඕනේ. මේ කියන්නේ අයිතිකාරයා ගෙවුවා කියලා ඉතින් කවුරු හරි කෙනෙක් ලිව්වොත් බැංකු ණය නැමැති වගකීම අඩු වීම ඒක හරි. මුදල් නැමැති වත්කම අඩු වීම කියලා එතකොට ව්‍යාපාරයේ ලාච්චුවෙන් තමයි සල්ලි ගෙවලා තියෙන්නේ. මේක කියලා නෑ නෙහෙම. අයිතිකාරයා ගෙවුවා කියලානේ කවුරු හරි ලිව්වොත් මුදල් අඩු වෙනවා කියලා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. එහෙනම් අයිතිකාරයාගේ සාක්කුවේ තමයි ව්‍යාපාරයේ ලාච්චුව තියෙන්නේ එහෙනම්. නැත්තම් ව්‍යාපාරයේ මුදල් අඩු වුණා කියලා ලියන්න බෑනේ. ඒක එහෙම වෙන්න බෑනේ. අර යකාගේ සාක්කුවේ කොහොමද ව්‍යාපාරයේ ලාච්චුව දාන්නේ? ඌගේ සාක්කුව කොට්ටුරයක් නෙමෙයිනේ. ඉතින් ලාච්චුව දාන්න බෑ ඌගේ සාක්කුවට. නිසා මුදල් අඩු වුණා කියලා නම් ලියන්න බෑ. එහෙම මුදල් අඩු වුණා කියලා ලිව්වොත් ව්‍යාපාරයෙන් ගෙවලා තියෙන්නේ. එහෙම ලියන්න බෑ මුදල් අඩු වුණා කියලා. එහෙනම් අපිට ලියන්න වෙන්නේ මෙහෙමයි. මේකයි ළමයි වෙන්නේ අයිතිකාරය 60000 ගෙව්වේ නැත්තම් ගෙවන්න බෑ කිව්වොත් කවුද ගෙවන්න වෙන්නේ? අපිට 60000ක් ලාච්චුවෙන් දෙන්න වෙනවා. ඉතින් අපි ගත්තා නම් 60000ක් අපි ලාච්චුවෙන් දෙන්නෙත් අයිතිකාරය බෑ කිව්වොත් බෑ කියලා නෑනේ මේ මිනිස්සයා ගෙවලානේ. එතකොට අයිතිකාරයා ගෙවනවා කියලා කියන්නේ අපිට ගෙවන්න ඕනේ හරිනම් 60000. එතකොට අයිතිකාරයා ගෙවනකොට අපිට පොඩි වාසියක් වෙනවා. අපි 60000 දෙන්න ඕනේ. අපිට 60000ක් ඉතුරු වෙනවා. කාටවත් කියන්න බෑ එහෙම නෑ කියලා. අයිතිකාරයා කිව්වොත් මම ගෙවන්නේ නෑ ව්‍යාපාරය ඔයානේ ගත්තේ ඔයා ගෙවන්න කියලා අනිවාර්යයෙන්ම 60000ක් දෙන්න වෙනවා ලාච්චුවෙන් අරගෙන. නමුත් අයිතිකාරයා 60000 දෙනකොට ළමයි අපිනේ සත්‍ය වශයෙන්ම ගෙවන්න ඕනේ. එතකොට අපේ 60000 ඉතිරි වෙනවා. අයිතිකාරයා දුන්නා. එතකොට අපේ 60000 ඉතුරු වෙනවා කියලා කියන්නේ අපිට පොඩි වාසියක් ලැබෙනවා. ව්‍යාපාරයට වාසියක් ලැබෙනවා. ඒ 60000ක් ඉතුරු වෙනවනේ. හරියට මෙහෙම දෙයක් වගේ. දැන් ඕගොල්ලන්ගෙන් කවුරු හරි කැමති වෙනවා මගේ බැංකු ණය ගෙවන්න. කොච්චර ෂෝක්ද? ඒ ඉතින් මමනේ දෙන්න ඕනේ බැංකු ණය. ඕගොල්ලෝ කවුරු හරි මගේ ණය ගෙවුවොත් මට වාසියිනේ. එහෙම කවුරුත් ගෙවන්නේ නැහැ. මගේ ණය මන් දන්න ඔය සෙට් එකෙන් කවුරුත් ගෙවන්නේ නැහැ කියලා. මම අඳුරන්නේ නැහැ කියයි ණය ගෙවන්න කිව්වොත් එහෙම. ඒක වෙන කතාවක්. ඒකට අයිතිකාරයා අපේ ණය ගෙවනවා කියන්නේ සල්ලි ටික ඉතුරු වෙනවා අපේ. අපිට වාසියක් වෙනවා. අයිතිකාරයා නිසා අපේ සල්ලි ඉතුරු වෙනවා නම් ඒ වෙන්නේ අපේ බිලක් අපි ගෙවන්න ඕන බිලක් නෙමෙයි අයිතිකාරයා ගෙවන්නේ. අපේ බිලක් අයිතිකාරයා ගෙවුවම අපේ සල්ලි ටික ඉතුරු වෙනවා කියලා කියන්නේ අයිතිකාරයා නිසා අපිට සල්ලි ටිකක් ලාච්චු ඉතුරු වෙනවා. අයිතිකාරයා නිසා අපිට වාසියක් වෙනවා නම් අපි ඒක සලකන්නේ ළමයි ප්‍රාග්ධනය කියලා. හොඳට මතක තියාගන්න. අයිතිකාරයා නිසා රුපියලක හරි අපේ ලාච්චු ඉතුරු වෙනවා නම් ඒක ප්‍රාග්ධනය. ඇයි ඒ මනුස්සයා නිසා තමයි රුපියල් 60000ක් ලාච්චු ඉතුරු වුනේ. එයා නිසා 60000ක් ඉතුරු වෙනවා. එතකොට ඇත්තට මේ 60000 කාගේද? ඒ ඉතුරු වෙන 60000 ඇත්තටම අයිතිකාරයාගේ. එතකොට අයිතිකාරයා 60000 දුන්නා කියන්නේ ලාච්චුවේ 60000ක් ඉතුරු වෙනවා. එතකොට ඇත්තටම අපි බැංකු ණය අරන් තියෙන්නේ බැංකුවෙන් නෙමෙයි බලන් ගියා. බැංකුවෙන් තමයි ගත්තේ. නමුත් ඒක අයිතිකාරයා ගෙවනවනේ 60000. එතකොට මේ අපි ගෙවන්න ඕනේ 60000 ලාච්චු ඉතුරු වෙනවා කියන්නේ 60000ක්. දැන් අයිතිකාරයා දුන්නොත් මේ 60000 එළියට ආය යනවා බැංකුවට. අයිතිකාරයා දෙනවා කියන්නේ 60000 ඉතුරු වෙනවා. ගත්ත 60000 දෙන්න ඕනේ නැහැ. එතන 60000ක් ඉතුරු වෙනවා නම් ලාච්චුවේ ඒ ඉතුරු වෙන්නේ අයිතිකාරයා එයාගේ අතින් ගෙවන නිසා. එතකොට ලාච්චු ඉතුරු වෙච්ච 60000 කාගේද? ඒක අයිතිකාරයාගේ. ඉතින් මේ මිනිස්සයා දීපු නිසානේ 60000 තියෙන්නේ. දැන් අයිතිකාරයාට ඕන මෙහෙම ඇවිල්ලා කියන්න පුළුවන් නේ ව්‍යාපාරයට ඇවිල්ලා. 60000 දීලා ඇවිල්ලා ව්‍යාපාරයට ඇවිල්ලා මෙහෙම කියනවා. ඕගලන්ගේ 60000 මම බැංකුවට දුන්නා. දැන් අර බැංකුවට දෙන්න ඕනේ 60000 මට දෙන්න කියලා ඉල්ලන්න පුළුවන් නේ. බැරිද ඉල්ලන්න? පුළුවන්. දැන් ඕගොල්ලෝ කවුරු හරි ගිහිල්ලා මට මගේ ණය ගෙවා ගන්න විදියක් නැහැ. අපි තුමු ඉෂාන් ඉදිරිපත් වෙලා ගිහිල්ලා මගේ ණය ගෙවනවා. ගෙවලා ඇවිල්ලා කියනවා සර් මම ණය ගෙව්වා. සර් පුළුවන් වෙලාවක
මට සල්ලි ටික දෙන්න කියලා මගෙන් අනිවාර්යයෙන්ම ඉල්ලනවා. ඉල්ලන්න ඕනේ. මම කියන්නේ ඉල්ලන්න එපා කියලා නේ. මගේ ණය වෙන කවුරුත් ගෙවන්න ඕනේ නැහැ. මට උදව්වක් කරේ. එතන මම දැනගන්න ඕනේ මේ සල්ලි ටික දෙන්න. මේකෙත් ඒක තාම තමයි. අයිතිකාරයා ඉල්ලුවේ නැතත් ඒක අයිතිකාරයාගේ සල්ලි ටික. ඒක අපි අයිතිකාරයා ඉල්ලුවේ නැතත් අයිතිකාරයා නිසා ලාච්ඡු රුපියලක් හරි ඉතුරු වෙනවා නම් අයිතිකාරයා නිසා ලාච්ඡු රුපියලක් ඉතුරු වෙනවා කියලා කියන්නේ අපේ රුපියලක් කොහෙට හරි ගෙවන්න ඕන එකක් අයිතිකාරයා ගෙවලා. ඒකයි අපේ ලාච්ඡු රුපියලක් හරි ඉතුරු වෙන්නේ. එතකොට ඒ අයිතිකාරයා ගෙවුවනම් මෙහි ඉතුරු වෙන සල්ලි අයිතිකාරයාගේ. ඉල්ලුවේ නැතත් අපි හිමිකම වැඩි කරන්න ඕනේ. අයිතිකාරයට ඕන වෙලාවක ඇවිල්ලා අහන්න පුළුවන් මම 60000 ගෙවුවා කෝ 60000. ඒක මට ඕනේ. ඒක තියන්න ඕනේ. මම කියන්න ඕනේ නෑ. ඔයගොල්ලෝ ඒක තියන්න ව්‍යාපාරේ. ඉතින් මේ මිනිස්සයාගේ ව්‍යාපාරයනේ මේක. එයා 60000 ගෙවනවා කියලා කියන්නේ අපි මෙතන 60000 තියන්න ඕනේ අපි. නේ ඒක එයාගේ. නේ ඒස අපි කියනවා ප්‍රාග්ධනයේ දෝ නිසා හිමිකම වැඩි වෙනවා කියලා. එතකොට ළමයිට තේරෙන්න ඕන දෙයක් තියෙනවා. අයිතිකාරයා ව්‍යාපාරයට ඇවිල්ලා දෙන්න ඕනේ ප්‍රාග්ධනය වෙන්න. අපිට සල්ලි දෙන්න ඕනේ නැහැ. නේ අපේ මොකක් හරි ගෙවනවා කියලා කියන්නේ සල්ලි ටික ඉතුරු වෙනවා මෙතන. නේ එතකොට අයිතිකාරයා දුන්නා වගේ තමයි මෙතන සල්ලි ටිකක් ඉතුරු වෙනවා නම්. එහෙම වෙන්න බෑනේ නැත්තම් ඉතුරු වෙන්න බෑනේ. අයිතිකාරයා ගෙවන නිසා ඒ සල්ලි ටික මෙතන ඉතුරු වෙනවා. එතකොට ඒ ඉතුරු වෙන්නේ අයිතිකාරයා නිසා ඒ සල්ලි අයිතිකාරයාගේ. අතනම දෙන්න ඕනේ නැහැ. එතකොට අනිත් උත්තරේ තමයි ළමයි ප්‍රාග්ධනයේ දු නිසා හිමිකම වැඩි වීම. එතකොට එක දෙයක් මතක තියාගන්න අයිතිකාරයා අපේ බිල් ගෙවනවා කියලා කියන්නේ ව්‍යාපාරයට වාසියක්. ව්‍යාපාරේ ලාච්චි සල්ලි ඉතුරු වෙනවා. ඒ අයිතිකාරයාගේ සල්ලි අපිට දුන්න හා සමානයි. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ දු නිසා හිමිකම වැඩි වෙනවා. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒතර උත්තරේ බැංකු ණය නැමැති වගකීම අඩුවීම ප්‍රාග්ධනයේ දු නිසා. ඒතර මේක ඍජුව ප්‍රාග්ධනය යොදලා නැහැ. වක්‍රව තමයි බලපෑම ඇති වෙලා තියෙන සල්ලි ඉතුරු වෙලා ව්‍යාපාරය ඇතුලේ. අයිතිකාරයා නිසා. ප්‍රාග්ධනයේ යෙදු නිසා නේද? ප්‍රාග්ධනයේ යෙදු නිසා හිමිකම වැඩි වීම 60000යි කියලා ලියන්න වෙනවා. මේක හොඳින් මතක තියාගන්න ඕනේ. තව ටිකක් ඉස්සරට යනකොට මේක තව පැහැදිලි වෙයි. දැන් මතක තියාගන්න. හොඳ දීර්ඝව පැහැදිලි කරා. හොඳයි. අපි යන් ඊට පස්සේ අද අනිත් ගනුදෙනුවට ලියාගත්තනේ බැංකු ණය නැමැති වගකීම අඩුවීම ප්‍රාග්ධනයේ යෙදු නිසා හිමිකම වැඩි වීම. එතකොට දිගටම සම්බන්ධ වෙච්ච අයට තමයි මේව හොඳින් තේරුම් ගන්න පුළුවන් නේ. දැන් ගනුදෙනු මම හිතන්නේ 30ක්වත් කරන්න නැති. දැන් සමහර අය ගමේ යනවා වගේ තමයි එකපාරට නිින්දෙන් ඇරිලා දුවගෙන එනවා රෙද්ද ඇඳගෙන. සමහරක් කියමු රෙද්ද හලාගෙන එන්නේ. මොනා කරනවද කියලා දන්නේ. එතකොට ඒ වගේ අයට මේව කරන්න බෑ. ඒක අභ්‍යාස කරද්දී අමාරුයි වැටෙනවා. එතකොට ඒකට මම උත්තර දෙන්න බැඳිලා නැහැ. එහෙම නැත්නම් තමන්ගේ වගකීම වීඩියෝස් ටික හරියටම බලන්න ඔක්කොම ගනුදෙනු ටික ආයි බලන්න පුළුවන් ඕගලන්ට සම්පූර්ණයෙන්. අපි යල්ලම ඊට පස්සේ එකට මෙන්න මේක ෂෝක් එකක්. දැන් කරපු එකේ අනිත් පැත්ත ලියා ගන්න ගනුදෙනුව දැන් අපි කරේ අපේ දෙයක් අයිතිකාරයාගේ බලන්නේ. දැන් ඒකේ අනිත් පැත්ත කතා කරන්න යන්නේ නේ. දැන් අපි කතා කරේ අපේ දෙයක් අයිතිකාරයාගේ වලා. මේ අයිතිකරු ගෙවලා අපේ දෙයක්. එන අපේ ණය අයිතිකාරයා ගෙවලා. දැන් කතා කරන්නේ ඒකේ අනිත් පැත්ත මොකද්ද? දැන් අපේ දෙයක් නේ අයිතිකාරයා ගෙවුවේ. දැන් කතා කරන්නේ යන්නේ අයිතිකාරයාගේ දෙයක් අපි ගෙවලා. එහෙම කරන්න ඕනේ නැහැ. අයිතිකාරයා අපේ දේවල් ගෙවන්න ඕනෙත් නැහැ. අපි අයිතිකාරයාගේ දේවල් ගෙවන්න ඕනෙත් නැහැ. හැබැයි එහෙම ගෙවුවොත් සටහන් කරන්න වෙනවා. right දැන් අපි බලමු අපි අයිතිකාරයාගේ බිලක් ගෙවුවොත් කොහොමද සටහන් කරන්න කියලා මම ඔයගලන්ටත් අවස්ථාවක් දෙන්න. ඔන්න ගනුදෙනු. ලියන්න අයිතිකරුගේ රුපියල් 5000ක් වූ අයිතිකරුගේ නිවසේ විදුලි බිල. රුපියල් 5000ක් වූ අයිතිකරුගේ නිවසේ විදුලි බිල ව්‍යාපාරයේ මුදලින් පියවීම. ව්‍යාපාරයේ මුදලින්
පියවීම. දැන් එයාගේ බිල අපි ගෙවලා. රුපියල් 5000ක අයිතිකරුගේ නිවසේ විදුලි බිල ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. දැන් චුට්ටක් ඔකට උත්තරේ ලියන්න ඉස්සෙල්ලා දැන් හදිසි වෙන්න එපා මේ මෙන්න මේක ගැන ටිකක් කල්පනා කරලා මේ මගේ අවස්ථාව නෙමෙයි මේ මම කරන්නේ මම මගේ පැහැදිලි කිරීම මට දෙන්න ඕනේ. ඒකට ඕගොල්ලෝ හදිස්සි වෙන්න එපා. එතකොට හදිස්සි වුණොත් දෙන්නේ මම කියන දේ අහගන්නේ කොච්චර හොඳට තේරුණ කෙනෙක් වුණත් ඉවසා මේ තියෙනේම පාත් කරගෙන මේ පැත්ත බලාගෙන හොඳින් අහගන්න ඕනේ. මේ ඔක්කොම මගේ අදහස් ඔලුවට ගන්න ඕනේ. මම මේ කියලා දෙන හැම එකක්ම මේ කරන්නේ ඔලුවට දාන එක. මම එක එක දේවල් අපි පස්සේ ගණන් හදද්දී රෙදි කඩාගෙන හරි හලාගෙන හරි රෙදි නැතුව හරි හැදුවට කමන්නේ වේගෙන්. මට ඕනේ වේගෙන්. දැන් මෙහෙම හිටමුකෝ. දැන් මේ ව්‍යාපාරය අපි එතන අපේ ව්‍යාපාරේ ලයිට් පත්තු වෙනවනේ නේද? අපේ ව්‍යාපාරේ ලයිට් පත්තු වෙනවා. එතකොට අපේ ව්‍යාපාරේ ලයිට් පත්තු වෙනකොට මාසයන්තිමට අපිට බිල ලැබෙනවා. ඒ කියන්නේ අපේ විදුලි බිල අපිට ලැබෙනවා. එතකොට අපේ බිල 2000යි කියලා හිතන්නකො. අපේ බිල අපි ගෙවන්න එකයි විදුලි බල මණ්ඩලයට. අපේ බිල අපි ගෙවුවොත් මොකද වෙන්නේ? එතකොට ගාන දෙන්නේ මෙහෙමයි. අපේ බිල අපි ගෙවුවනම් කොහොමද ගාන දෙන්නේ? විදුලි බිල ගෙවුවා. ඔච්චරයි කියන්නේ. අපි හිතමුකෝ දෙවෙනි මාසේ තුන්වෙනිදා විදුලි බිල ගෙවුවා. විදුලි බිල ගෙවුවා. 2000යි කියලා දෙනවා. එතකොට විදුලි බිල ගෙවුවා කියලා දෙනවා කවුද කියලා නැහැ. එතකොට ඉතින් අපි තමයි කියවලා තියෙන්නේ. ව්‍යාපාරයේ විදුලි බිල ව්‍යාපාරය කියලා කියන්න ඕනේ නැහැ. මෙතන කියන්න ඕනේ ව්‍යාපාරය සිය විදුලි බිල ගෙවුවා කියලා. නිකම්ම දෙනවා විදුලි බිල ගෙවුවා. එතන අපේ බිල අපි ගෙවලා. හරි මට කියන්න මේව කරානේ අපි විදුලි බිල ගෙවුවොත් 2000ක් මොකද්ද බලපෑම? ඉස්සලම මොකද කරන්න ඕනේ? විදුලි බිල ගෙවන්න ලාච්චු රට දාලා සල්ලි ගන්න ඕනේ 2000ක්. එතකොට විදුලි බිල විදුලියනේ ගෙවන්නේ. එතන විදුලිය ගෙවන්නේ ලාච්චුවෙන් මුදල් අරගෙනනේ. එතකොට ලාච්චුවෙන් මුදල් ගත්තොත් මුදල් අරගෙන විදුලි බිල ගෙවනවා. එතකොට මේ දෙකටනේ බලපෑම ඇති වෙන්නේ. එතන මුදල් කියන්නේ මොකද්ද? වත්කම්. විදුලිය කියන්නේ මොකද්ද? වියදම්. මම කිව්වනේ මෙන්න මෙහෙම ඕනෑම කුලියක් මේක මන් දුන්න ලියා ගන්න ඕනෑම පොලියක් ගාස්තුවක් බද්දක් බිලක් නේ මේ ඕනම එකක් ව්‍යාපාරයේ වියදමක් කියලා. එතකොට විදුලිය කියලා දුන්නත් Tamanට අඳුර ගන්න පුළුවන් වෙනවනේ. මෙතන පැහැදිලිව මම කියන්නේ බිල කියලා. එහෙනම් බිලක් වියදමක්. එතකොට වත්කම් වලටයි වියදම් වලටයි තමයි බලපෑම ඇති වෙන්නේ කියලා Tamanට තේරෙන්න ඕනේ. එතකොට රාජ්‍යයෙන් අරගන්න මේ 2000ක් ව්‍යාපාරවල මුදල් කියන වත්කම අඩු වෙනවා 2000. ඇයි මුදල් අඩු වුනේ? විදුලි වියදම ගෙවුව නිසා. එහෙනම් වියදමක් කිව්ව ගමන් මෙතන මතක් වෙන්න ඕනේ. හිමිකම. නේ? හිමිකමනේ බලපාන්නේ ආදායම් සහ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 2000ක් කියලා තමයි ලියන්නේ. ඕ අපි කරා. ඔන්න අපේ බිල අපි ගෙවුවොත්. දැන් මේකද මේ ලියලා තියෙන්නේ? අපේ බිල අපි ගෙවුවා කියලාද? නෑ. වෙන කුණු ගොඩක් අපි ගෙවලා. අයිතිකාරයාගේ විදුලි බිල අපි ගෙවලා. ඔන්න දැන් මම මේක මකනවා. හරි? දැන් වෙලා තියෙන අනිත් පැත්ත. අපේ බිල නෙමෙයි. නේ? අයිතිකාරයාගේ ගෙදර තියෙනවානේ. ඒකට අයිතිකාරයා ඉන්නවා, එයාගේ බිරිඳ ඉන්නවා, මේ ළමයි ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නේ. එතකොට අයිතිකාරයාගේ විදුලි බිල අපි හිතමු දැන් 5000ක් ඇවිල්ලානේ. එතකොට ඒක අපි ගෙවන්න ඕනේද? නෑ අපි ගෙවන්න ඕනේ නැහැ. ඒක අයිතිකාරයා ගෙවන්න ඕනේ. අපේ විදුලි බිල 2000 අයිතිකාරයා ගෙවන්න ඕනේද? නෑ අයිතිකාරයා ගෙවන්න ඕනේ නැහැ. නේ ඒක අපි ගෙවා ගන්න ඕනේ. හොඳයි. එතකොට අයිතිකාරයාගේ විදුලි බිල 5000 ව්‍යාපාරයේ මුදලින් ගෙවුවලු. අපි ගෙවන්න ඕනේ නැහැ. ඇයි ගෙවන්නේ? අයිතිකාරයා අපිට ඇවිල්ලා කියනවා අපෙන් ඉල්ලීමක් කරනවා මගේ බිල ගෙවන්න කියලා. එතකොට අපි ගෙවන්නේ නේ? අයිතිකාරයා ඉල්ලීමක් කරනවා ගෙවන්න කියලා.
එතකොට අපි මොකද කරන්නේ? ලාච්චියෙන් රුපියල් 5000 ගන්න දෙපේ ගෙවන්න. එතකොට එකක් ලේසියෙන්ම ලියන්න පුළුවන් නේ. එතකොට අයිතිකාරයාගේ ඉල්ලීමක් කරොත් අපිට ගෙවන්න වෙනවා ලාච්චියෙන් ගත්ත 5000. එතකොට මොකද වෙන්නේ? මුදල් නැමැති වත්කම අඩු වෙනවා 5000ක්. මුදල් නැමැති වත්කම අඩු වෙනවා 5000ක්. හැබැයි අර අපි ඉස්සෙල්ලා ලිව්වා වගේ දැන් අයිතිකාරයාගේ විදුලි බිල ගෙවන්නේ. දැන් මෙතනදි කියන්න බෑ වියදමක් කියලා. ඒ අයිතිකාරයාගේ විදුලි වියදම එයාට වියදමක් වුණාට ඒක අපේ වියදමක් නෙමෙයි. එයාගේ වියදමක්. නමුත් එයාගේ විදුලි බිල අපි ගෙවුවා කියලා ඒක අපේ වියදමක් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට අපේ ලාච්චියෙන් මුදල් ගන්න එපා කියවන්න අපි එයාගේ බිල ගෙවන්න මුදල් කියනවත්කම අඩු වෙනවා. එතකොට එයාගේ විදුලි බිල ගෙවුවට මේක අපේ වියදමක් නෙමෙයි. මේ විදුලි බිල අපේ නෙමෙයි. ඒ නිසා අර ඉස්සෙල්ලා අපේ බිල ගෙවුවා වගේ වියදමක් කියලා ගන්න බෑ. එතකොට මේ අයිතිකාරයාගේ විදුලිය අපි ගෙවන්නේ එයාගේ ඉල්ලීමක් නිසා නේද? එයා ඉල්ල ගන්නවා කියන අදහස් ඉල්ලීමක් කියන්නේ ඉල්ල ගන්නවා හා සමානයි. ඒතර අයිතිකාරයා අපෙන් ඉල්ල ගන්නවා නම් 5000ක් එයාගේ විදුලි බිල ගෙවන්න මොකක්ද ඒක? අයිතිකාරයා ඉල්ල ගන්නවා කියන්නේ ගැනීම. මතකයිනේ අයිතිකාරයා ව්‍යාපාරයෙන් මොන හරි ගත්තොත් ගැනිලි කියලා කිව්වා. එතකොට එයා ඉල්ලීමක් කරනවා එයාගේ විදුලි බිල ගෙවන්න කියලා. එතකොට අපි මෙතනදි සලකන්නේ ඒක ගැනිල්ලක් කියලා. ගැනිලි නිසා අපි කියනවා හිමිකම අඩු වෙනවා කියලා. මෙතන ලියන්නේ එහෙම. හරි. එතකොට දැන් මම කිව්වේ අනිත් පැත්තනේ. අපේ බිලක් අයිතිකාරයා ගෙවනවා නම් නේ අපේ බිලක් අයිතිකාරයා ගෙවනවා ඉස්සලා ගෙවුවනේ අපේ 60000ක බිල. අපිට වාසියක් වෙනවා ඒක ප්‍රාග්ධනය නිසා හිමිකම වැඩි වෙනවා කියලා ගත්තා. අපි අයිතිකාරයාගේ බිලක් ගෙවනවා කියලා කියන්නේ ඒක අවාසියක්නේ නේද? අපි අයිතිකාරයාගේ බිලක් ගෙවනවා නම් ඒක අපි සලකන්නේ ගැනිල්ලක් කියලා. ගැනිල්ල නිසා හිමිකම අඩු වෙනවා. එතකොට ඔය දෙපැත්ත තේරුම් ගන්න. එතකොට පැටලෙන්නේ නැහැ. අපේ බිලක් අයිතිකාරයා ගෙවුවොත් අපිට වාසි ප්‍රාග්ධනය කියලා ගන්නවා. අපි අයිතිකාරයාගේ බිලක් ගෙවුවොත් අපිට අවාසි නේද? ඒක අපි සලකන්නේ ගැනිලි කියලා. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. එතකොට ලියා ගන්න මුදල් නැමැති වත්කම අඩුවීම මෙතන ලියන්න බෑ විදුලිය කියන්නේ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා කියලා ලියන්න බෑ. එහෙම කරන්න පුළුවන් අපේ බිල ගෙවුවොත් විතරයි. මුදල් නැමැති වත්කම අඩුවීම ගැනිලි නිසා හිමිකම අඩුවීම. එයාගේ විදුලිය අපිට අදාළ නැහැ. අපි ඒක සලකන්නේ ගැනිල්ලක් කියලා. අපෙන් සල්ලි අරගෙන එයාගේ බිල ගෙවලා. අපෙන් සල්ලි අරගෙන එයාගේ බිල ගෙවලා. ඒතර අපෙන් සල්ලි ගත්තොත් මුදල් කියන වත්කම අඩු වෙනවා. අයිතිකාරයනේ ගත්තේ ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. අපිට වැඩක් නැහැ ඒක විදුලියද මොනවාද කියන එක. මුදල් නැමැති වත්කම අඩු වීම ගැනිලි නිසා හිමිකම අඩු වීම. ඔය දෙක චුට්ටක් මතක තියාගෙන ඉන්න ඕනේ. එකපාරක් මට මතකයි ලියාගත්ත නේද මුදල් නැමැති වත්කම අඩු වීම අයිතිකාරයාගේ ඕනම දෙයක් අපි ගෙවනවා කියන්නේ ගැනිලි. ඒක හොඳට මතක තියාගන්න. අයිතිකාරයාගේ ඕනම දෙයක් අපි ගෙවනවා කියලා කියන්නේ එතකොට අපේ සල්ලි වලින් ඉන්නේ ගෙවන්නේ. පැහැදිලිව මුදල් අඩු වෙනවා. අයිතිකාරයාගේ ඕන දෙයක් ගෙවුවොත් ගැනිලි කියලා තමයි ලියන්න වෙන්නේ අනිත් පැත්තට. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. අයිතිකාරයා අපේ එකක් ගෙවුවොත් ප්‍රාග්ධනය අපි අයිතිකාරයාගේ එකක් ගෙවුවොත් ඒක ගැනිලි විදිහට තමයි සලකන්න වෙන්නේ. මම හිතනවා තේරෙන්නේ. ඒත් ඒක එකපාරක් විභාගෙට මෙන්න මෙහෙම එකක් දුන්නා. හිතලා බලන්න. ව්‍යාපාරයේ මෝටර් රථය අයිතිකරුගේ පෞද්ගලික කටයුත්තක් සඳහා භාවිතා කිරීම නිසා ව්‍යාපාරයේ මෝටර් රථය අයිතිකරුගේ පෞද්ගලික කටයුත්තක් සඳහා භාවිතා කිරීම නිසා කියන්නේ අපේ මෝටර් රථයේ අයිතිකාරයා එයාගේ පෞද්ගලික වැඩකට අරගෙන යනවා. අයිතිකරුගේ පෞද්ගලික කටයුත්තක් සඳහා භාවිතා කිරීම නිසා වැය වූ ඉන්ධන වියදම කවුද ගෙවන්න ඕනේ? අපි හිතමුකෝ 1000ක් කියලා. කවුද ගෙවන්න ඕනේ? අයිතිකාරයානේ. නේද? වැය වූ ඉන්ධන වියදම ව්‍යාපාරයේ මුදලින් ගෙවලාදී. එතකොට ඌගේ ඉන්ධන වියදම අපි ගෙවලා තියෙන්නේ. එතකොට කොහොමද සටහන් කරන්නේ? මුදල් නැමැති වත්කම අඩු වෙනවා ඌගේ බිලනේ. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. එහෙමයි. අපේ මෝටර රථයේ ඉන්ධන අපි පාවිච්චි කළා අපේ ඉන්ධන වියදම අපි ගෙවුවා මුදල් නැමැති වත්කම අඩු වෙනවා. එතකොට ඉන්ධන කියන්නේ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා. අපේ ඉන්ධන වියදම අපි ගෙවුවා. එච්චර අමාරු නෑ.
මේ අයිතිකාරයාගේ ඕනම දෙයක් අපි ගෙවනවා නම් අපිට වැඩක් නැහැ ඉන්ධනද විදුලියද මොකද්ද කියන එක අපි ලියන්නේ කෙලින්ම ගැනිලි කියලා. හරි ඒක හොඳට මතක තියාගන්න. එතකොට පැටලෙන්නේ නැහැ කියලා මම හිතනවා. ඔන්න එතකොට ඒකත් කියලා දුන්නා. අපේ දෙයක් අයිතිකාරයා ගෙවුවොත් නේද? අයිතිකාරයා අපේ දෙයක් ගෙවුවොත් අනිවාර්යයෙන්ම ප්‍රාප්තයි. වැඩි වෙනවා. අපි අයිතිකාරයාගේ දෙයක් ගෙවුවොත් ගැනිලි අනිවාර්යයෙන්ම හිමිකම අඩු වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට වැඩේ කරන්න ලේසි. එතකොට අපි මේ කරන්නේ ලේසි ගනුදෙනු නෙමෙයි ටිකක් පැටලෙන જાතිය ගනුදෙනු ළමයින්ට අමාරු ඒවා. ඒතර ආයි බලන්න පුළුවන්. ගිය සතියේ මම විශේෂ එකක් කරා අර පොලියේ ඇතුළත්ව ණයවානිකය ගෙවන එක ඉතා පැහැදිලිව කරා. මිස් වෙච්ච කට්ටිය හැම ගනුදෙනුවක්ම බලා ගන්න ඕනේ. අපි ඉස්සරහා අභ්‍යාස වලට යනකොට මේවම තමයි හම්බ වෙන්නේ. එතකොට කාට හරි බැරුව යනවා කියලා කියන්නේ අරක හරියට බලලා නැහැ එක්ක ඉඳලා නැහැ පන්ති ඒක නිසා එස හරියට කරගන්න මේක ලේසි වැඩක් මේ ටිකම තමයි ආයි දෙන්නේ මේ ටිකට පිටින් දුන්නොත් ඒක මගේ අඩුපාඩුවක් මම කැමති නැහැනේ මගේ අඩුපාඩු තියාගන්න උගන්නද්දි මම බලන්නේ උපරිම ඕගලන්ට වැඩේ කරගන්න තත්ත්වෙට වැඩේ කරලා දෙන්න ඒක මගේ වැඩක් හරි ඒක විභාගයට බලමු ප්‍රශ්න පත්‍ර එනකොට බලමු මගේ වැඩේ හරියට කරලාද නැද්ද කියන එක අපිට කතා කරන්න පුළුවන් තර එකත් හරි ඊට පස්සේ නෝ මම මෙන්න මේකට අපි කතා කරාද ගිය සතියේ රුපියල් 1000ක නෝට්ටුවක් මාරු කර දුන්නා ඒක කරාද ඒක අඳුන කරලා තියෙනවද ළමයි රුපියල් 1000ක නෝට්ටුවක් මාරු කර දුන්නා ඔව් සර් කරා නේද මට මතකයි ඒක එතකොට 1000ක නෝට්ටුවක් මාරු කරලා දුන්නා කියන්නේ මං කිව්වා කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නැහැ 1000ක් අරගෙන 1000 මාරු කරලා දෙන්න. ඒතකොට කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒක කරා අපි. එතකොට තමයි අපිට දෙක තුනයි තව මේ වැඩේ ඉවර කරන්න තියෙන. ඔයගොල්ලෝ දන්නවා දැන් අපි මේ තුන්වෙනි සතිය මේක සාකච්ඡා කරන්නේ. මං කිව්වා මේ ටික තමයි වැදගත්ම ටික. එතකොට ඔබට දෙපාරක් නැත්නම් 10 පාරක් හරි වීඩියෝ බලලා මේක හරියට තහවුරු කරගන්න පුළුවන්. ඒ තේරෙන්නේ නැත්නම් මගෙන් මේ වෙලාවේ නෙමෙයි වෙන කෝල් එකක් හරි දාලා මගෙන් ආයි පැහැදිලිව මේක අහගන්න පුළුවන් තමන්ට තේරෙන්නේ නැත්නම් මේ ගැන හරිද right ඊට පස්සේ එකට අපි යනවා මම ඊට පස්සේ කතා කරන්න දැන් චුට්ටක් විශේෂ ගනුදෙනු තියෙන්නේ මෙන්න මේක මම කතා කරන්නම් ලී බඩු ක්ෂය 5000යි ලියාගන්න ලී බඩු ක්ෂය වීම 5000යි ලී බඩු ක්ෂය වීම 5000යි ලී බඩු ක්ෂය වීම 5000යි ක්ෂය රෝගය එහෙම නෙමෙයි ක්ෂය රෝගය කියන්නේ නේද කැස්ස වගේ කැස්ස හැදෙන එකනේ නේ ඒස නරක පුරුදු වලට කොල්ලෝ එහෙම යොමු වෙන්න හොඳ නැහැ ඒකට ක්ෂය රෝගය හැදෙනවා ක්ෂය රෝගේ බෝ වෙනවා ඒ දිගු කාලීනව තිබ්බොත් ක්ෂය රෝගේ මිය යනවා ඒක නිසා නරක පුරුදු වලට යොමු වෙන්න එපා එතකොට මේ ක්ෂය කියන්නේ ඒ ක්ෂය රෝගය නෙමෙයි මේක වෙන කතාවක් මේ ලී බඩු ක්ෂය කියන්නේ මොනවද මෙතනදී ක්ෂය කියන්නේ ළමයි මේක පස්සේ කතා කරමු 11 වසරේදී දීර්ඝ සාකච්ඡාවක් තියෙනවා ක්ෂය කියන්නේ ගෙවීම සරලව කියනවා නම් නේද මේ සරල අදහසක් කියන්නේ 100ක් නෙමෙයි ගෙවෙන්නම ඕනෙත් නෑ ක්ෂය වෙන්න සාමාන්‍ය මොකටද මේ තේරුම් ගන්න කියන්නේ ක්ෂය වෙනවා කියන්නේ බොහෝ විට ගෙවෙනවා එතකොට දැන් ලී බඩු ගත්තොතින් අපි දන්නවා දිරනවා නේ ඒ වගේ දේවල් වෙනවා එතකොට ගෙවෙනකොට වෙන්නේ ළමයි දිරනකොට වෙන්නේ ඒකේ වටිනාකම අඩු වෙනවා ඒ කියන්නේ ක්ෂය වෙනකොට වෙන්නේ ලී බඩු කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවද වත්කම් නේ ක්ෂය වෙනකොට වෙන්නේ දැන් ලී බඩු දිරනවා කියන්නේ ක්ෂය වෙනවා නේ දැන් ගොඩනැගිල්ලක් දිරනවාට වඩා අපි කියනවා නේද ගොඩනැගිල්ලක් වැහැරෙනවා හැලෙන්න පටන් ගන්නවා නේ බිත්ති මේම ගැලවිලා වැටෙනවා වැහැරෙනවා
එතකොට යන්ත්‍රය ගෙවෙනවා ඇත්තටමනේ. මලකඩ කනවා ඇතුලේ කොටස් ගෙවෙනවා වැඩ කරනකොට රත් වෙලා. ඒක තමයි අපි කියන්නේ ෂය වෙනවා කියලා. දිරණ එක, ගෙවෙන එක, වැහැරෙන එක, හැලෙන එක අනේක තමයි ෂය කියන්නේ. එතකොට ෂය වෙන දේවල් තියෙන ළමයි පහයි. ඔයගොල්ලෝ ඒ පහ හොඳට බලන්න. අර ප්‍රධානම ජංගම නොවන වත්කම් පහ. පළවෙනි පහ අර අල්ලන්න පුළුවන් පහ. ඉඩම් හා ගොඩනැගිලි, යන්ත්‍ර, මෝටර් රථ, කාර්යාල උපකරණ සහ මෙන්න පහ ලීබඩු. ඔන්න ඔය ජංගම නොවන වත්කම් පහ තමයි ෂය වෙන්නේ. හරි? ඒක 11 වසරේදී කියලා දෙන්නම්. ක්ෂය වෙන්නේ මේ පහ. ඔයගොල්ලෝ ගන්න මේවා දිගුකාලීන පාවිච්චිය සඳහා ගන්න වත්කම් කියලා ලිව්ව මතක ඇති. එතකොට දිගුකාලීනව පාවිච්චි කරනකොට එන්න අලුත් වෙන්නේ නැහනේ. නේ? එන්න මේවා වල කාර්යක්ෂමතාවය අඩු වෙනවා අපි කියන්නේ නේ. හොඳට දිවිච්ච පුදුව පොඩ්ඩක් නිකන් මොන්චිල්ලා වගේ පැද්දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දඩංගාල වැටිලා තියෙන ඒවා නේද? ඇදෙන්නත් පුළුවන්. ඕනම එක වාහනයක් වුණත් එහෙමයි. හොඳට ගිය වාහනේ කන්දක් යනකොට නේ කට්ටිය බැලලා තල්ලු කරන්න ඕනේ මොන හරි නේද? අර කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒකයි දැන්. මැෂින් එකකුත් එහෙමයි. හොඳට භාණ්ඩ නිෂ්පාදනය කරපු මැෂින් එක පයින් පාරක් ගහන්න ඕනේ හදපු භාණ්ඩ එළියට එන්න අන්තිම කාලේ වගේ. කාර්යක්ෂමතාවය ක්ෂය වෙලා ගෙවිලා නේද? මිනිස්සෙක් වුණත් එහෙමයි. දැන් මට ඕගොල්ලෝ වගේ කාර්යක්ෂම නැහැනේ මම. වයසට යන්න නේද ෂය වෙලා දැන් මගේ කොටස්. හෘද වස්තු ඕගොල්ලෝ වගේ නෙමෙයි. නේ ශරීරය ඔයගොල්ලෝ වගේ නෙමෙයි. ඔයගොල්ලෝ හොඳයි. මම එන්න ෂය වේගන යනවා. අන්න ඒක. එතකොට ෂය වෙන්නේ ප්‍රධානවත්කම් පහ. එතකොට ලීබඩු ක්ෂය වෙලා, දිරලා වටිනාකම 5000කින් ෂය වෙලා, ගෙවිලා. දැන් පුළුවන් උත්තරේ ලියන්න. බලපෑම් දෙකක් තියෙනවා ලියන්න. ලීබඩු ක්ෂය වීම 5000යි. තනියම උත්තරේ ලියන්න බලන්න. එක උත්තරයක් බෝඩ් එකේ දැන්ටමත් තියෙනවා. ලීබඩු ක්ෂය වීම 5000යි. මේ වෙනකොට ලියලා ඉවර වෙන්න ඕනේ බලපෑම් දෙක. අපේ ලීබඩු දිරලා තියෙනවා නේද? ඒක තක්සේරු කරලා තියෙනවා 5000යි කියලා. දැන් හිතන්නකො අපි ලීබඩු ගත්තේ 50000කට කියලා. ලීබඩු ගත්තේ 50000කට. දැන් මොකද වෙලා තියෙන්නේ? 5000කින් ෂය වෙලා. දැන් ලීබඩු වටිනවද 50000? නෑ වටින්නේ නෑ. දැන් කවුරු හරි ලීබඩු ටික ඉල්ලුවොත් එහෙම දෙන්න වෙන්නේ කීයටද? 45000කට. මේ අපි පාවිච්චි කරලා තියෙන නිසා මේ අනිවාර්යයෙන්ම ඒ ගානට ගන්නෙ නෑ පාවිච්චි කරාට පස්සේ. එතකොට ෂය වෙනකොට මොකද වෙන්නේ ඉස්සෙල්ලම? ෂය වෙන නිසා මොකද වෙන්නේ? කවුරුර කියන්නේ? පාඩුව. ඔව් ඒක ඇත්තටම ෂය වෙනවා කියලා කියන්නේ ඒක ව්‍යාපාරයේ අලාභයෙන් මම කැමති ඒක ඉස්සෙල්ලා ලේසි මුත්‍රේ ලියන්නේ කොහොමද? ඉස්සෙල්ලාම ලියන්නේ මුදල් නැමැති වත්කම අඩු වීම. මුදල් ෂය වෙන්නේ නැහනේ. ලීබඩු නැමැති වත්කමනේ අඩු වෙන්නේ 5000කින්. ලීබඩු කියන වත්කම 5000කින් අඩු වෙනවානේ. අපි ලියනවා ලීබඩු නැමැති වත්කමක් නේ ලීබඩු කියන්නේ. නෙමෙයි. ලීබඩු නැමැති වත්කමේ වටිනාකම කීයද? 50000යි. නමුත් ඡය වුණාම මොකද වෙන්නේ? ලීබඩු නැමැති වත්කම අඩු වෙනවා 50000කින්. ලීබඩු නැමැති වත්කම අඩු වීම 50000. සෝරි 5000යි. වත්කමක් අඩු වෙනවා. දැන් ලීබඩු කියන වත්කම 50000යි නෙමෙයි 45000යි. ඒතර වත්කම අඩු වෙනවා ලීබඩු කියන 5000කින්. නේ? දැන් ලීබඩු කියන වත්කමේ වටිනාකම 45000යි. 5000කින් ලීබඩු කියන වත්කම අඩු වෙලා. ලීබඩු නැමැති වත්කම අඩු වීම 5000යි. ඊට පස්සේ
දැන් ව්‍යාපාරයේ තියෙන වත්කම් දිරනකොට නේද? ගෙවෙනකොට අයිතිකාරයාට ආසද සතුටුද? ඔයගොල්ලෝ ආසද ගෙදර තියෙන ඒවා දිරනකොට? වාසිද? මොකක්ද ඒක? ගෙදර ඒවා දිරනවා නම් අපිට අග්ගාලා තීන්ත හරි ගන්නවනේ දිරනවා හරි කඩු කරගන්නනේ. ඇයි? ඒක අපිට අවාසියක්. අලාභයක්. නැත්තම් අපි මම ඔයාලට හරියටම කිව්වේ කොහොමද? වියදමක්. මතක ඇති ෂය මුදල් වංචා නේද ව්‍යාපාරයේ වියදම් නැත්නම් අලාභ කියලා හිතුවත් වැරද්දක් නෑ. මේක පාඩුවක්නේ දිරණ එක නේද ව්‍යාපාරයේ තියෙනවා. අපි වියදම් කරලා ගත්තේවනේ මේවා. නේ? එතකොට අපිට කියන්න පුළුවන් ෂය වෙනවා කියන්නේ අලාභයක්. එහෙම නැත්නම් වියදමක්. දෙකම එකයි. අලාභයක් නැත්නම් වියදමක් නිසා හිමිකම අලාභයක් නැත්නම් වියදමක් නිසා වෙන්නේ හිමිකම අඩුවීම 5000යි. ව්‍යාපාරයේ ලීබඩු දිරනවා කියලා කියන්නේ සේවකයන්ට දුකක් නෑ නෙච්චර අහල පහල උන්ටත් දුක නෑනේ. අයිතිකාරයාට තමයි පාඩුවක් වෙන්නේ. පාඩුවක් කියන්නේ අලාභයක් නිසා හිමිකමට බලපාන්නේ. ව්‍යාපාරයේ තියෙන දේවල් දිරනකොට අයිතිකාරයාට තමයි ඒක බලපාන්නේ. අලාභයක් නිසා හිමිකම අඩු වෙනවා. නැත්නම් වියදමක් නිසා හිමිකම අඩු වීම. වත්කමේ වටිනාකමත් අඩු වෙනවා. ඒක පාඩුවක් අයිතිකාරයාට අලාභයක් නිසා හිමිකමත් අඩු වෙනවා. ඊට පස්සෙත් අපි දැන් මේව මතක තියාගන්න අමාරු නෑනේ. වත්කම ෂෙයාර් වෙලා ගෙවිලතර වත්කමේ වටිනාකම අඩු වෙනවා. එතකොට දිරණ එක අයිතිකාරයාට සතුරු නෑනේ. අයිතිකාරයාට අලාභයක් නැත්නම් වියදමක් නිසා හිමිකම අඩු වෙනවා. ඊට පස්සෙත් අපි කතා කරන්නේ විශේෂ එකක්. සාමාන්‍ය මේක 10 වසරේදී කියලා දෙන්නේ මම මේක සාකච්ඡා කරනවා. එතකොට අපිට ලේසි 11 වසරට ගියාම ව්‍යාපාරයේ ඇති වූ බොල් ණය දැන් තා ටිකකින් කට් වෙයි. මතක් කරලා හිතලා තියාගන්න ව්‍යාපාරයේ ඇති වූ බොල් ණය 4000යි. 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 පුළුවන් නම් තාම